සම්මා සම්බුදු සරණයි සදැහැති සුබිනොත් ඔබ සෑම සියලු දෙනාටම ටීවී දිදුල බෞද්ධ රූප වාහිනී නාලිකාව අද දවසේ මෙපැයට නියමිත වූ උතුම් සජීවී දායකත්ව ධර්මදේශනය මෙලෙසින් ඔබට ශ්‍රවණය කරන්නට ඉඩ අවකාශය ලබා දෙන්නටයි සූදානම් වන්නේ. රට තුළ උද්ගත වෙති කොරෝනා වසංගත තත්ත්වය නිසා දායක පිරිස සහභාගී නොවි මෙවැනි උතුම් ධර්මදේශනාවන් ඔබේ ජන්මදිනය සිහිපත් කරමින් ඒ වගේම තමයි ඔබේ මියගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරමින් ඒ වගේම ඔබේ නෑදෑ හිත මිතුරන්ට ආශිර්වාද සිදු කරමින් සිදු කරවා ගැනීමේ හැකියාව තිබෙන මේ සඳහා විමසීම් සිදු කරන්නට පුළුවන් 0112563636 කියන දුරකථන අංකය ඔස්සේ අද දවසේදී සදැහැති සුපින්වතුනි මේ මුතුම් සජීවී දායකත්ව ධර්මදේශනය සිදු කිරීම උදෙසා අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව මේ අවස්ථාවට වැඩම කරන්නට යෙදුණා රත්මලාන පුරාණ විහාරය හා බුත්තල හත්පුරු විහාරය යන උප විහාරාධිකාරී මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක ශාස්ත්‍රපති රාජකීය පඬිතු විචිත්‍ර ධර්ම කතික අවසරයි නම කියනට පූජ්‍යපාද කොටනෙළුවේ පුඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අප ස්වාමීන් වහන්සේ තාමත් ගෞරවයෙන් යුතුව පාද නමස්කාර පූර්වකව පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සදැහැති සුපින්වතුනි අද දවසේදී මේ මුතුම් සජීවී දායකත්ව ධර්මදේශනය වෙනුවෙන් දායකත්වයෙන් කටයුතු කරන්නේ ගෝනමල උදේ මාවතේ පදිංචිව සිට මීට 7 දිනකට පෙර පරලෝ සපත් ඉංජිනේරු තිලක් ආනන්ද උඩපත්ත මහතාට පුණ්‍යානුමෝදනා පිණිස ආදරණීය බිරිඳ චන්ද්‍රිකා උඩපත්ත මහත්මිය සහ දූ දරුණු නැදෑ හිත මිත්‍රාදීන් ඇතුළු පවුලේ පිරිස විසින් එවැගේම අරමුණ හැටියට සඳහන් කර තිබෙනවා අවුරුදු 67ක් ආයු වළඳා 2021 වසරේ ජුනි මාස 7 වන දින කොවිඩ් රෝගය වැළඳී අප අතරින් විය වූ ඉංජිනේරු තිලක් ආනන්ද උඩපත්ත මහතාට පුණ්‍යානුමෝදනා සිදු කරන්නටත් සංසාරගත මියගිය සිළු ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන්නටත් සුජීවත්ව සිටින පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ සියලු දෙනාට නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි ප්‍රාර්ථනා කරන්නටත් උතුම් නිර්වාණ අවබෝධය ප්‍රාර්ථනා කරන්නටත් කොරෝනා වසංගත ඉක්මනින් දුරු වී සීල රටවැසියන්ට ලොවැසියන්ට ආශිර්වාද කිරීම සහ නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි ප්‍රාර්ථනා කරන්නටත් කොරෝනා රෝගීන් මියගිය ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට පුණ්‍යානුමෝදනා සිදු කරන්නටත් මියගිය වීරෝදාර රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන්නටත් දේශකයන් වහන්සේටත් දිදුල මාධ්‍යාලයේ සභාපති තැන්පත් අවසරයි නම කියනට පූජ්‍යපාද මාලිගාවිල අස්සජී ස්වාමින් වහන්සේ ප්‍රධාන සීලම ස්වාමින් වහන්සේලාට ලක්වැසි ලෝවැසි සියලු සත්වයින්ටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි ප්‍රාර්ථනා කරන්නටත් ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ උපනිශ්‍රේ වේවා යනු දාරිත ප්‍රාර්ථනාවක් පෙරදරිවයි අද දවසේදී මේ මුතුම් සජීවී දායකත්ව ධර්මදේශනාව සිදු කරන්නට බලාපොරොත්තු වන්නේ සියලු අරමුණු කාරණාවන් එලෙසින්ම සමුද්ද වේවා යන බලාපොරොත්තු පෙරදරිව ධර්ම ශ්‍රවණය සඳහා සෝදානම් වෙමු. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං දදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං දදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං දදංතා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ ඉන්ද්‍රියානි කතමානි පංච සද්දේන්ද්‍රියං සතේන්ද්‍රියං විරේන්ද්‍රියං සමාධීන්ද්‍රියං පඤ්ඤේන්ද්‍රියං තීති. සදහම් අසනු කැමැති කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දවසේදී මේ පින්වත් පිරිසට මේ වේලාවේදී ඊටමත් වටිනා ධර්ම කාරණා කිහිපයක් වේලාවේ හැටියට පැහැදිලි කරලා දෙන්නට තීරණය කළා. මේ පින්නතුන් අහලා තියෙනවා මේ නිවන් දකින්නට බලාපොරොත්තු වෙන අපි, නිවන් මඟ ගමන් කරන අපි අනුගමනය කර යුතු මාර්ගය අතර අපට තියෙනවා ගමන් කරන්න පාරවල් ගොඩාක් තියෙනවා. මොන පාරෙන් ගියත් අපිට
අවසාන අරමුණ තමයි නිවන් දැකීම. එතකොට මේ ගමන් කළ යුතු මාර්ග අතර ඔබ අහලා හුරු එකක් තමයි ඔය සත්‍තිස් බෝධිපාර්ශික ධර්ම. මේ සත්‍තිස් බෝධිපාර්ශික ධර්ම නැත්නම් බෝධිපාර්ශික ධර්ම 37ක් තියෙනවා. සත්‍තිස් කියන්නේ ඒකනේ. එතකොට මේ අපි බෝධි කියලා කිව්වේ අපේ දැන් බෝධිසත්ත්ව කියනවා. ඒතර වඳින ඒකටත් බෝධිය කියලා කියනවා. බෝධීන් වහන්සේ බෝධි වෘක්ෂය කියනවා. එතකොට මේ අවබෝධය ලබන්න නිවන් දකින්නට අපි ගමන් කරන තැනැත්තා බෝධිසත්වෙක්. තුන්තරා බෝධිය කිව්වම බුදු, පසේ බුදු, මහරහත්. ඒතර අපි ඔක්කොම බෝධිසත්වයෝ තමයි. රහත් වෙන්න පෙරම් පුරණ ඇත්තෝ. ඉතින් මේ බෝධිපාර්ශික ධර්ම අතර මේ අපි ප්‍රගුණ කරන්නට ඕන ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා. පංච ඉන්ද්‍රිය කියලා ඒවට කියනවා. පංච ඉන්ද්‍රිය කිව්වම එකපාරටම මතක් වෙන්නේ ගොඩක් ඇත්තන්ට චක්කු, සෝත, ගාන, જીවහා, කාය කියන ඒ ආයතන ටික. ඉතින් ඇස, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රියයන් පංචේන්ද්‍රියන් හැටියට කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඒව ගැන නෙමෙයි මේ අද කතා කරන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා පංචමානි භික්කවේ ඉන්ද්‍රියානි මහණෙනි ඉන්ද්‍රිය පහක් තියෙනවා. කතමානි පංච මොනවද ඒ පහ? මොනවාගේද මේ සත්‍තිස් බෝධිපාර්ශික ධර්මවල මේ කතා කරන්නේ? සද්දින්ද්‍රියං. එතකොට සද්ධා ඉන්ද්‍රිය. සද්දින්ද්‍රියං භික්කවේ බෝධිපක්ඛියා ධම්මෝ තම් බෝධාය සංවත්තති. මහණෙනි මේ සද්ධාව කියන ඉන්ද්‍රිය බෝධිපාර්ශික ධර්මයක්. එය අවබෝධයේ පිණිස නිවන් අවබෝධයේ පිණිස සංවත්තති පවතිනවා. එතකොට මේ ශ්‍රද්ධාව කියන එක හරි වටිනවා. දැන් අපේ ඇත්තන්ට ශ්‍රද්ධාව තියෙනවද? ශ්‍රද්ධාව නම් තියෙනවා හාමුදුරනේ කියලා කියයි. ශ්‍රද්ධාව කොටස් දෙකක් තියෙනවා. අමෝලිකා ශ්‍රද්ධාව, ආකාරවතී ශ්‍රද්ධාව කියලා. අමෝලිකා ශ්‍රද්ධාව කියන්නේ අපිට කියන සාමාන්‍ය වචනෙන් කිව්වොත් එහෙම අපි කියන්නේ මෝඩ ශ්‍රද්ධාව කියලා. එහෙම ශ්‍රද්ධාවකුත් තියෙන වැඩි අවබෝධයක් නැහැ. හැබැයි දැක්කම ඔය බස් එක යනකොට සමහරට බුදු පිළිමයක් දැක්කට නැගිටිනවා. අනේ සාදු සාදු කියලා වඳිනවා. හරි ශ්‍රද්ධාවයි. හැබැයි හාමුදුරු නමක් බස් එකට නගිනව දැක්කම නිින්ද යනවා. බුදු පිළිම දැක්කම නැගිටිනවා. හාමුදුරන්ට සීට් එක දෙන්න වෙයි කියලා නිදා ගන්නවා බොරුවට. එහෙම ඇත්තෝ ඉන්නවා. ඉතින් අර බොරු ශ්‍රද්ධාව. සැබෑ ශ්‍රද්ධාව නෙමෙයි. සමහරවිට ශ්‍රද්ධාවෙන් ඉපිල යනවා ප්‍රඥාව හීන වෙලා යනවා. දැන් ඔය අපේ එක කතාවක් තියෙනවා. ඔය අමූලිකා ශ්‍රද්ධාව ගැන කියනකොට ඔය ඇත්තෝ අහලත් ඇති සමහරලාවට එක් දවසක් උපාසකම්ම කෙනෙක් ගෙදර මිදුල අතුගගා ඉන්නවා. මිදුල අතුගගා ඉන්න අතරේ හාමුදුරුවන් වහන්සේ නමක් පිණ්ඩපාතේ වඩිනවා. ඉතින් ඒ පිණ්ඩපාතේ වඩින ස්වාමින් වහන්සේ මිදුලට ඉතින් කතා කරන්නේ නැණි හිමීට වැඩම කරලා උන්වහන්සේ මිදුලේ හිටගෙන බලා ඉන්නවා. උපාසකම් අතුගාගෙන ගිහලා අනිත් පැත්ත හැරිලා බලනකොට හාමුදුරුවෝ අනේ හාමුදුරුවෝ දැක්කම පුදුම ශ්‍රද්ධාවක් ඇති වුණා. අනේ හාමුදුරනේ මං දැක්කෙත් නෑනි කියලා කලබල වුණා. කොච්චරද කියනවනම් ඉදලා හාමුදුරන්ගේ ඇඟට හේතු කරලා දන ගහලා වැන්දලු. එතකොට උන්දට දැන් වඳින්න එකපාරම ශ්‍රද්ධාව ඇති වුණා. ඉදලා තියන්නේ කොහෙද කියලා හිතා ගන්න බැරි වුණා. එකපාරම ඉදලා හාමුදුරන්ගේ ඇඟට හේතු කරලා තමයි උන්ද දන ගහලා වැන්දේ. ඉතින් එතකොට දැන් ඒ වගේ දේවලුත් වෙන්න පුළුවන්. ශ්‍රද්ධාවෙන් ඉපිල ගියාම ප්‍රඥාව කොහේ යනවද දන්නේ නැහැ.
සමහර වෙලාවට අපේ ඔය විහාරස්ථාන වල වුණත් ශ්‍රද්ධාව වැඩි වුණාම සමහරව හිතනවා පහන කොහෙද තියන්න ඕනේ? හඳුන් කූර කොහෙද ගහන්න ඕනේ? බුදුහාමුදුරන්ට සුවඳ දැනෙන්නම අඩුම ගානේ විහාරේ ළඟින්ම ගහන්න ඕනේ. බුදු පිළිමේ ළඟින්. සමහර වෙලාවට ඔය තිර එහෙම දාලා තියෙනවා හඳුන් කූරු දැල්ලන්න එපා කියලා බෝඩ් එහෙමත් හාමුදුරුවෝ නැත්නම් දායක මහතුරු ගහලා තියෙනවා. හොරෙන් ගිහිල්ලා සමහරට මුල්ලකින් අර සමහරලාට තිර රෙද්ද අස්සෙන් හොරෙන් කොහේ හරි ගහලා එනවා හඳුන් කූරා. ඇයි? ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාව නැහැ. සමහර අවස්ථාවලදී හිතන බුදුහාමුදුරන්ගේ අත් දෙක උඩම තියුවොත් තමයි මලක් හොඳ. ළඟින්ම තියුව. සමහර ඔය බුදු පිළිම වහන්සේලාගේ බැලුවම අපි දකිනවා සමහරලාට බුදු පිළිමේ අත් දෙක උඩින් තියලා සමහරට මල් තියලා. නෙළුම් මල් එහෙම සමහරට මල් ගානේ තියාගෙන ගිහින් ඉතින් මල් ආසනේ ඉඩ තියෙනවා. මේ ශ්‍රද්ධාව තියෙනවා ප්‍රඥාව නැහැ. පහන් පත්තු කරන්න ගොඩක් විහාරස්ථානවල වෙනම පහන් කණු ගහලා පහන් වැටවල් හදලා තියෙනවා. හොරේන් පහනක් ගෙනල්ලා මල් ආසන උඩින් තියලා යනවා. චෛත්‍ය මළුවේ තියෙනවා. සමහරට තෙල් හැලිලා සමහරලාට අපවිත්‍ර වෙනවා. එතකොට හිතනවා ළඟින්ම තියුවොත් තමයි හොඳ කියලා. ඒතර අපේ ශ්‍රද්ධාව වැඩි වුණාට ප්‍රඥාව අඩු වෙලා තියෙනවා. මේක හරියට කරත්තක රෝද දෙකක් වගේ යන්න ඕනේ. හැබැයි ශ්‍රද්ධාව නැති වෙලා ප්‍රඥාව විතරක් ආවම මොකද වෙන්නේ? මහා කට්ටෙක් වෙනවා. අපි කියන්නේ කට්ටයි කියලා. එතකොට අඩුම ගානේ බුදුන් වදින්නවත් උවමනාවක් නැහැ. සමහරලාට ඔය ප්‍රඥාවන්ත කියලා කියන්නේ එතකොට අපි කියන්නේ ධර්මෙහිම ඉගෙනගෙන තියෙනවා. දන්නවා. දැන් සමහරලාට මම මේ කියන තනතුරක් නෙමෙයි. අපි හිතුවොත් එහෙම හොඳට ඉගෙනගෙන දැන් අද කාලේ හැටියට නම් ඔය ගුරුවරු වෙලා මහාචාර්යවරු ආචාර්යවරු සමහරලාට බෞද්ධ දර්ශනය පිළිබඳ ලොකු උපාධි පාස් කරලා PhD ගහලා ලොකු තනතුරු තියෙනවා. බෞද්ධ දර්ශනය පිළිබඳ මහාචාර්ය. හැබැයි පන්සිල් රකින්නේ. ඉතින් වැඩක් තියනවද කියන්නකො. බුදුහාමුදුරන්ට මලක් පහනක් පූජා කරන්නේ. හැබැයි අර දැනුම අතෙන් ඉහළට ගිහිල්ලා තියෙනවා ශ්‍රද්ධාව අතින් බිඳුවයි. ශ්‍රද්ධාවත් එකතු වුණේ නැත්තම් ප්‍රඥාව නැත්තම් දැනුම ලබා ගත්තට වැඩක් නැහැ. දැනුම එතකොට සමහර අයත් කොච්චර ධර්මයේ දැනගත්තත් ඒව ජීවිතේට අරන් නැත්තම් ඒක ප්‍රයෝජනයක් නැහැ. පින්වත්නි පින්කමක ඕනම පින්කමක අපි අඩිතාලම අපි කියන්නේ ෆවුන්ඩේෂන් එක කියලා අත්තිවාරම තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙනම් ශ්‍රද්ධාව තිබුණොත් තමයි අපිට ඊතුරු ධර්මයේ පිළිබඳ බුදුහාමුදුරු කවුද කියලා තේරුම් ගන්න පුළුවන්. ශ්‍රද්ධාව නැත්තම් බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය තුනුරුවන් පිළිබඳ ලොකු හැඟීමක් නැහැ. හැබැයි ඉතින් මේක ඔබ හිතුවට මේක ලෙහෙසි වැඩකුත් නෙමෙයි. තුනුරුවන් පිළිබඳව අචල ශ්‍රද්ධාවක් ඇති වෙන්න නම් සෝවාන් වෙන්න ඕනි. ඊට මෙහා ඉතින් තියෙන ශ්‍රද්ධාව ගොඩක් හරිය චල තමයි. හේල වෙනවා. කොච්චරවත් ඒකනේ දැන් සමහර ඇත්තෝ ශ්‍රද්ධාව කියලා හාමුදුරුවන්ට පහදිනවා. හාමුදුරුවන්ට පහදින්නත් එපා. ඇයි හාමුදුරුවන්ට පහදින්න එපා කියන්නේ? හාමුදුරුවරුන්ට පෞද්ගලිකව පහදින්න එපා. දැන් එහෙම පැහැදුනාම මම දන්නවා හොඳටම සමහරු අනේ අපේ හාමුදුරුවෝ කියලා හරියට පහදිනවා. වැරදිලා හරි හාමුදුරුවන්ගේ වැරද්දක් අහු වුණාම නැත්තම් උන්වහන්සේගේ මොකක් හරි දුර්වලතාවයද ආපු ඔන්න හාමුදුරුවන්ගේ හැටි. බුද්ධ ශාසනය ගැනම කලකිරෙනවා. එතකොට මේ හාමුදුරුවෝ එක්කෙනෙක් නිසා බුද්ධ ධර්මවත් එක්ක තරහ වෙන්න ඕනද නේ? එතකොට පුජ්‍යලානුබද්ධ වෙලා ශ්‍රද්ධාව හරියට පිහිටලා නැහැ. අපි ශ්‍රද්ධාව ඇති කරගන්නේ බුදුහාමුදුරු කෙරෙහි. පින්වත්නි බුදුහාමුදුරු කෙරෙහි ශ්‍රද්ධාව ඇති වෙනකොට ඒක භාවනාවක් බවට පත් වෙනවා. කොහොමද භාවනාවක් කියන්නේ? අපි දන්නවා බුද්ධානුස්සති භාවනාව, ධම්මානුස්සති භාවනාව, සංඝානුස්සති භාවනාව. බලන්නකො තුනුරුවන් පිළිබඳව මෙනෙහි කරමින් ශ්‍රද්ධාව ඇති කරගෙන ඒක භාවනාවක් බවට පත් කරගන්න පුළුවන්.
භාවනාව බාටපත් කළ දිගින් දිගට වඩනකොට ඒකම නිවන් දකින්න ඔන්න බෝධිපාක්ෂික ධර්මයක් බාටපත් වෙනවා. දැන් මේ ඉතිපිසෝ කියන නවාරහදී ගුණ ඇතුළත් පාඨය කොච්චර වටිනවද බලන්නකො. ඉස්සර අපි ඒ ගාථාව අපේ අම්මලා තාත්තලා නිතරම කිව්වා. දැන් ඔය භාවනා කරනකොට ඉස්සර පන්සලට යනකොට අරන් ගියානේ ඇටවැලක්. අපි ඔකට කියන්නේ නවගුණ වැල කියලා සමහර අයත් කියන්නේ. ඇටවැලේ කොහෙද ගුණ? හැබැයි ඒක නම දාලා තියෙන නවගුණ වැල කියලා සමහර ඉස්සර කිව්වේ. ඇයි? නවගුණ බුදුහාමුදුරන්ගේ ගුණ නවය, ඒ කියන්නේ ඉතිපිසෝ පාඨය ඇතුළත් ඒකනේ ගුණ නවය. ඔක ඇට 108ක් දාලා තියෙනවා. 108ක් දැම්මේ මොකටද? අඩුම ගානේ අපි හිතන්නකො දැන් මේක කියලා ඉතිපිසෝ ගාතාව එක වතාවක් කියලා අර එක ඇටයක් එක පැත්තකට කරනවා. මාළේ වගේ තියාගෙන ඕක කරේ දාගෙන නිකන් වෙලාවට පන්සලට ගිහිල්ලා අපි සිල් ගත්තනම් විවේකයක් හම්බුනාම ඕපදුප කතා කළේ නේ. එක එක්කෙනත් එක්ක කතා කර කර විහිළු කර කර මේව කර කර හිටියේ නේ. ඕපදුප කතා කරේ නේ. අනිත් අයගේ වැරදි සොයන්න ගියේ නේ. පැත්තකට වෙලා අර ඇටවැල අරගෙන භාවනා කළා. ඔක ගෙදරත් තියාගෙන හිටියා. සමහරට ඇඳ ළඟ තියාගෙන ඉන්නේ. ඇඳට ගිහිල්ලා නිින්ද යන්නේ නැත්තම් රැට නිින්ද එනකන් අර කතේ තියාගෙන ඉතිපිසෝ ගාතාව කියමින් හිටියා. බුදුහාමුදුරුවන්ගේ ගුණ කියමින් තමයි නිින්දට ගියේ. විවේකයක් ලැබිච්ච වෙලාවට අලක අරගෙන ඉතිපිසෝ පාඨය මතුරුමින් නවගුණ වෙන ගණන් කරා. හිත කොච්චර ප්‍රබෝධමත්ද බලන්නකෝ. හිතට පුදුම සැහැල්ලුවක්. සමහර වෙලාවට රූපවාහිනියේ නාට්‍ය අධ්‍යා බලලා රූපවාහිනිය සමහරට හිත ගිනි ගන්න, හිත දැවෙන දේවල් බලලා රාග, ද්වේෂ, මෝහ කියන අකුසල් සිතුවිලි වර්ධනය කරගන්න ඒවා දිහා බලලා හිත ගිනි ගහ ගන්නවට වඩා, හිත දැවෙනවට වඩා කොච්චර සිසිලසක්, කොච්චර හදවතට සතුටක්, චාම් බවක්, හිතේ සැනසෙල්ලක් ඇති වෙනවද කියලා හිතා ගන්න බෑ පින්වත්නි ශ්‍රද්ධාවත් එක්ක. ඉතින් ඒ ශ්‍රද්ධාව ඒකයි මේක වැඩි දියුණු කරගෙන යනකොට ඒක ශ්‍රද්ධාව නිසාම අපට ඒක වැඩි දියුණු නම් භාවනාව බවට පත් වෙනවා. ඒක බෝධිපාක්ෂික ධර්මයක් වෙනවා. ශ්‍රද්ධාව තියෙනකොට තමයි අපි බුදුහාමුදුරන්ට බුදු පූජාව කරන්නේ. හාමුදුරන්ට දන් දෙන්නේ. දැන් අපි හිතනකො දන් දෙන එක බෞද්ධ විතරක් නෙවෙයි. කොච්චර දෙනවද? මුස්ලිම් අය දෙන්නේ නැද්ද? දෙනවා. ක්‍රිස්තියානි අය දෙන්නේ නැද්ද? දෙනවා. අනිත් ඇත්තොත් දන් දෙනවා. හැබැයි දන් දෙනකොට ඒ ඇත්තන්ට ශ්‍රද්ධාවක් නෑ. හැබැයි ඒ ඇත්තන්ට පින අයිති වෙනවා. ඇයි? පින් අයිති වෙනවා ඒ දීම තුල. හැබැයි ඒ ඇත්තන්ගේ සමහරලාට ශ්‍රද්ධාව නෑ. අර කියලා තියෙන හින්දා දෙනවා. සමහර වෙලාවට ඒ දෙන දානය සමහර ඒ ඇත්තොත් දැන් අර අපෙත් ඉන්නවනේ සමහර ඇත්තෝ කපිටි විදිහට දෙනවා. ඒ මුස්ලිම් මහත්තයෙක් ඔය මාත් එක්ක ලස්සන කතාවක් කිව්වා. හාමුදුරනේ ඒ ඇත්තන්ගේ දෙයයන් වහන්සේ දෙන්න කියලා තියෙනවා. සමහර ඇත්තෝ හාමුදුරනේ හොරට දෙනවා. මං එහෙම මොකද්ද මේ හොරට දෙනවයි කියන්නේ කියලා. ඒ මහත්තයා කියනවා ඒ ඇත්තෝ ගොඩක් වෙලාට රාමසාන් කාලෙට ඔය හරක් මරනවා. හරක් මරණ එක පව්. හැබැයි හරක් මැරුවම ඒ ඇත්තන්ට නියමයක් තියෙනවලු. ඒකෙන් කොටසක් අනිවාර්යෙන්ම අනිත් ඇත්තන්ට බෙදන්න ඕනි. නෑයන්ට බෙදන්නත් ඕනි, නොනෑයන්ට බෙදන්නත් ඕනි. එහෙම තමයිලු කියලා තියෙනවා කියන්නේ. ඉතින් ඒ හින්දා මේ ඇත්තටි නෑයෝ නොනෑයන්ට දෙන්න එපා. දැන් අනිවාර්යෙන් දෙයියන්ට බය දෙනවා. ඒ ඇත්තෝ බයනේ දෙන්නේ. අපි බය නෑ බුදුහාමුදුරන්ට. ඒ ඇත්තෝ
දෙනවා. දෙනකොට කොහොමද කරනවා කියන්නේ? දැන් හරකගෙත් ඔය මස්සල හොඳ මස් ටික Taman තියා ගන්නවලු. නෑයන්ට එහෙම තවත් ටිකක් හොඳ කටු එහෙම අඩුවේව ටිකක් දෙනවලු. අර නෑයෝ නොවන නොනෑයෝ ඉන්නවනේ. දුගීමගේ යාචකයන්ට එහෙම දෙන්න ඕනේනේ. ඒ ඇත්තන්ට අර කටු ඒ වැඩක් නැති ඒවා හොඳ නැති ටික දෙනවලු ඒ ඇත්තන්ට. දෙයියොත් රවට්ටනවා. බලන්නකො. ඒ ආගම්වලත් එහෙම කරන ඇත්තෝ ඉන්න ඔක්කොම නෙමෙයි. එහෙම ඇත්තොත් ඉන්නවා. දැන් අපෙත් ඉන්නේ. සමහර ලාවට අර කරනවා හැබැයි කාට ඕනෑවටද කරන්නේ? ඒක හිතන බුදුහාමුදුරන්ට නෙමෙයි අනිත්යට පේන්න කරනවා. දැන් ශ්‍රද්ධාව කියන එක තමන් බුදුහාමුදුර වළඳන්නේ නෑනේ අපි. ඒක තමන්ට පුළුවන් වෙලාවක බුදු පූජාව තියෙනවා. දැන් සමහරව හිතනවා අද තියන්න නම් පුළුවන්. හැමදාම තිබ්බේ නැත්තම් හොඳ නෑ. එහෙම එකක් නේ. බුදුහාමුදුර අද දානි දුන්න හෙට දුන්නේ නෑ කියලා තරහ වෙන්නේ. බුදුහාමුදුර වළඳන්නෙත් නෑ. එතකොට අපි ඒ ශ්‍රද්ධාවෙන් දානි ටිකක් පූජා කරනවා නම් අපි කියමු සතියට එක දවස් නැත්තම් මාසෙට එක දවසයි පූජා කරන්න පුළුවන්. ඉතින් එදාටත් පින් නොකර ගන්න ඕනේ නෑනේ. කරගන්න පුළුවන් දවසට එදාට පූජා කරනවා. මාසෙකට එක දවසක් ගිලම්පස ටිකක් හදලා පූජා කරන්න පුළුවන් නම් එදාට ඒ දේ කරනවා. කොච්චර වටිනවද බලන්නකෝ. එතකොට අපි මේව පුරුදු කරගන්න ඕනේ. මේව තමයි පාරමිතා බවට පත් වෙන්නේ. එකපාරම සියල්ල අත්හරින්න බෑ. එතකොට ටික සංසාරේ හුරු කරගත්තම ඔන්න දීම හුරු වෙනවා. අපි කියන්නේ දාන පාරමිතාව. ඒක පාරමිතාවක් බවට පත් වෙනවා. ඉතින් ඒක දෙන්නත් තුනුරුවන්ට පූජා කරන්න නම් ශ්‍රද්ධාවක් ඇති වෙන්න ඕනේ. නැත්තම් බුදු පූජාව නිකන් තියන්න ගියොත් ඒක තියන්නම් වාලි වෙන වැඩක් විතරක් වෙනවා. ඉතින් ඊළඟ එක තමයි ශ්‍රද්ධාව වගේම ඊළඟට සද්ධා ඉන්ද්‍රිය සති ඉන්ද්‍රිය. සති කිව්වේ සිහිය. සිහියත් ඉන්ද්‍රියක් පින්වත්නි. එතකොට ඔබ දන්නවා සිහිය ගැන කියනකොට සම්මා සතිය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සතිය කියලා එකක් විස්තර කරනවා. ඒකට මේ ඒකත් ඉන්ද්‍රිය ධර්මයක්. මේක සම්බන්ධ වෙනවා අපේ ඔය සතර සතිපට්ඨාන භාවනාව. හොඳට ඔය සතිපට්ඨාන සූත්‍ර දේශනාව ඔබ අහලා තියෙනවනේ. මේ සතිපට්ඨාන සූත්‍රයේ දේශනා තුල කියනවා ගතේ තිතේ නිසින්නේ සුත්තේ සම්පජානකාරී හොති. යනකොට එනකොට ඉඳ ගන්නකොට හිට ගන්නකොට කනකොට බොනකොට වැසිකිලි කැසිකිලි යනකොට ඔය හැම ඉරියව්වකදීම සිහියෙන්ම වැඩ කටයුතු කරනවා. දැන් මේ සිහිය කියන එක හරිය වටිනවා. අපේ දැන් දරුවන්ට එහෙම අද සමහරු කෙනා හාඳුන්නේ මතක හිටින්නේ නැහැ දරුවන්ට. ඇයි මතක හිටින්නේ නැත්තේ? මතක හිටින්නේ නැහැ කියලා කියනවා නම් ඒ සිහිය හරියට පිහිටවන්න පුරුදු වෙලා නැහැ. අපි සිහිය පිහිටවල දැන් ඉගෙන ගන්න දරුවෙක් නම් සම්මා සතියෙන් සිහියෙන් වැඩ කටයුතු කරන්න. ගෙදර අම්මා සිහියෙන් කටයුතු කරන්නට ඕන. තාත්තා අපි ඔක්කොම සිහියෙන් කටයුතු කරනවා. කොච්චර හොඳද බලන්නකො. දැන් අද වෙනකොට මේ සම්මා සතිය නැති හින්දා මේක නිවන් දකින්නත් සම්මා සතිය ඕනි. එදිනෙදා ජීවත් වෙන්න සම්මා සතිය ඕනි. මේ සතිය නැති වුණොත් එහෙම අඩුම ගානේ සතිය සම්මා සතිය තියා නිකන් සතිය නැති වුණා සිහිය නැති වුණා මොකද වෙන්නේ? පාරේ බලන්නකො හැමදාම කොච්චර කී දෙනෙක් හැප්පිලා මැරෙනවද? පාරේ ගමන් කරන ඇත්තෝ ඒ ඇත්තොත් දන්නේ කොහේ යනවද කියලා. වාහන එලවගෙන යන ඇත්තොත් වෙන සිහියක යනවා. ඊට පස්සේ අනතුරු සිද්ධ වෙනවා. අතපය කඩා ගන්නවා. කොච්චර දේවල් සිද්ධ වෙනවද? හැබැයි අපි සිහියෙන් මනාව කටයුතු කරා නම් මෙලව ජීවිතයත් වාසනාවන්තයි. බුදුහාමුදුරන්ගේ බණ පින්වත්නි මැරිලා ගිහිල්ලා ඊළඟාත්මෙට නෙමෙයි මෙලවටත් එක්කනේ. මෙලව දියුණුව මෙලව පරලව දෙලව දියුණුවටයි බුදුහාමුදුර ධර්ම දේශනා කළේ. එතකොට අපි මෙලව හොඳට සිහියෙන් කටයුතු කරනවා නම් කොච්චර වටිනවද? අපේ සිහිය විකල් වුණාම විකල්ලා කියන්නේ පිස්සු හැදිලා කියන එක නෙවෙයි.
අසිහියෙන් වැඩ කළාම ඔබ කොච්චර අසහනයටපත් වෙනව ඇතිද? දැන් ඔබ සමහර දේවල් හොයනවා. මොනවද හොයන්නේ? ගෙදර තියෙන බඩු මුට්ටු හොයනවා සමහර වෙලාවට. ඒ හොයන්නේ මොකද? හොරු අරගෙනද? නෑ. තියපු තැන මතක නෑ. ඇයි මතක නැත්තේ? සමහරලාට ඔබ හිතන්නකෝ ගෙදර පිහියකෝ කියලා පිහිය හොයනවා. ගමනක් යන්න ලැස්තිලා කුඩේ නෑ කියලා කුඩේ හොයනවා. සෙරෙප්පු දෙක නෑ කියලා සෙරෙප්පු දෙක හොයනවා. ළමයි පෑන නෑ කියනවා. පොත නෑ කියනවා. මොකද වෙලා තියෙන්නේ? හොරු හරන් ගිහිල්ලාද නේ? තියපු තැන මතක නැතුව ආපහු හොයනවා. සමහරට අලුත් පරම්පරාවේ දරුවන්ට නම් සමහරට ගොඩක්ම මතක නැහැ. සමහරලාට ඔය චූටි දේවල් පවා අමතක වෙනවා. ඇයි? අපේ මේ මනස පින්වත්නි පුරුදු කරන්න පුළුවන්. අපි ආනන්ද හාමුදුර ගැන හිතන්නකෝ බුදුහාමරන් කාලේ හිටපු. උන්වහන්සේට ධර්ම දේශනා කළාම උන්වහන්සේ වචන 60000ක් මතක තියාගන්න එක සැරේ කියාගෙන බුදුහාම දේශනා කරපු ධර්මයේ වචන 60000ක් ඉස්පිල්ලක් පාපිල්ලක් නෑර මතක තියාගන්න පුළුවන් කියනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉච්චරත් පුළුවන්ද? පුළුවන්. අදත් ඉන්නවා සමහරට ඔය බුරුමේ එහෙම ලංකාවේ නම් දැනට මම දැනුවත් නැහැ. බුරුමේ එහෙම ඉන්නවා ත්‍රිපිටකයේම කටපාඩම් ස්වාමින් වහන්සේලා. ත්‍රිපිටකයේම කටපාඩම්. මාස ගාණක් යනවා පාඩම් දීලා ඉවර කරන්න. හිතන්නකො ත්‍රිපිටකය කිව්වම මේ සමහරලාට මේ ගාථා 10ක් 12ක් පාඩම් කරගන්න කිව්වම මේ විභාගයකට එන පොතක තියෙන ඕපූ කියලා අපි බය වෙනවා අපේ ළමයි සමහර වෙලාවට. මේ මොලේ කියන එක හොඳට ඉඩ තියෙනවා. වැඩ ගන්නෙම නේ. නිකාම තිබිලා මැරිලා යනවා. එකතු කරනොත් නම් එකතු කරන්නෙම කුණු ගොඩවල්ම තමයි. සමහරලාට ඕන් නැති අපිරිසුදු දේවල් වලින් ඔළුව පුරව ගන්නවා. සමහරලාට වටිනා දේවල් වලින් මොලේ පුරව ගන්නවා හරි වටිනවා. කුණු ගොඩවල් වලින් ඔය iriසියා, වෛර, ක්‍රෝධ, ලෝභ, දේශ, මෝහ ඕවා එන්න ඔළුව අපිරිසුදු වෙනවා. එතකොට මේවා ඔක්කොම කුණු ටික අයින් කරලා සිහිය පිහිටවගෙන වැඩ පිහිට පිරිසුදු කරගත්තම සිහිය වැඩෙනවා. සිහිය සම්මා සති. මිච්ඡා සතියක් තියෙනවා. සිහිය කියන එක මිච්ඡා සතිය කිව්වේ මොකක්ද හාමුදුරනේ කියලා හිතයි. සමහරු සිහියෙන් වැඩ කරනවා. හැබැයි පව් කරන්නත් සිහියෙන් කටයුතු කරන්නද කරන හොඳට සිහියෙන් හොඳට අවධානය යොමු කරලා කරනවා. ඒවා අකුසල. මෙතන කියන්නේ සම්මා සතිය. ඒතර සම්මා සතිය කියන්නේ යහපත් දේ පිළිබඳව. අපි හිතුවොත් එහෙම භාවනා කරන දිගටම භාවනා කරන ස්වාමින් වහන්සේ නමක් වෙන්න පුළුවන්. සිල්මෑණි කෙනෙක් නැත්තම් අපි කියන්නේ බික්කු බික්කුණි උපාසක උපාසිකා කියලානේ සිව්වන පිරිසේ කවුරු හරි කෙනෙක් වෙන්න පුළුවන්. හිතුවොත් ගතේ තිතේ අපි කියමු යෑමීම් යනකොට එනකොට අපි ජීවිතේ හැම වෙලේම අඩුම ගානේ චූටි දේ පිළිබඳව සිහියෙන් කටයුතු කරන්නට ඕනේ. එතකොට තමයි අපේ හිත හොඳටම දියුණු වුණා වෙන්නේ. මේක පුරුදු කරන්නට වෙනවා. දැන් අපි දන්නවා හිත දියුණු කරාට පස්සේ බුදුහාමුදුරන් කාලෙත් හිත දියුණු කරපු අය. මේ දියුණු කරාම අපට අතීතයට යන්න පුළුවන්. දැන් සමහර කෙනෙක් කෙනෙක්ගෙන් ඇහුවොත් එහෙම දැන් දවල්ට කෑවේ මොනවද කියලා සමහරවල් කෑවද ඒකත් මතක නෑ සමහරවල්. කෑවනේ මොනවද කෑවේ? බත් නම් කෑව මොනවද ව්‍යංජන? සමහරවිට කාපු දෙයක් මතක නෑ. උදේ කෑවේ මොනවද කියලා ඇහුවොත් එහෙම ටිකක් කල්පනා කරලා ඊයේ රෑ කෑවේ මොනවද? මට මතක නෑ. එතකොට හාමුදුරනේ කණේව මතක තියාගන්න ඕනද? කණේව මතක තියාගන්න ඕනේ. හැබැයි සිහිය කියන එක අපිට අතීතයට යන්න පුළුවන්. ඔබ දන්නවා පුබ්බේ නිවාසානුස්මති ඥානය කියලා ඥානයක් තියෙනවා. අහලා ඇති. බුදුහාමුදුරන්ට තිබුණා. ඔය කට්ටියට පෙර ආත්ම පිළිබඳ කියන්න පුළුවන්. අනාගතය ගැන කියන්න පුළුවන්. දැන් අපිට සමහරුන්ට අපිට පෙර ආත්ම නෙමෙයි මේ ආත්මේ අතීතයට ගියාම සමහර දේවල් මේ කුණු ගොඩවල් නෙමෙයි වටින දේවල් අපිට හිතේ තියාගන්න පුළුවන් නම් කොච්චර වටිනවද?
එතකොට යහපත් දේවල් බණපද හිතේ තියාගන්න පුළුවන් නම් ඉගෙන ගන්න අවශ්‍ය කරන දේවල් මතක තියාගන්න පුළුවන් නම් කිං සත්‍ය ගවේෂී කිං කුසල ගවේෂී සත්‍ය කුමක්ද කුසලයේ කුමක්ද කියලා මේව පිළිබඳ හදාරණ නැත්නම්ගේ ප්‍රඥාව දියුණු වෙනවා පින්වත්. ඊළඟට මැරිලා උපදිනකොටත් හොඳ ප්‍රඥාවක් ඇති උපදිනවා. දැන් සමහර ඇත්තෝ උපදිනකොට දැන් සමහර ළමයි හිතන්නකො සමහරව කියනවා එයාට සහජ හැකියාවන් තියෙනවා. මොකද සහජ හැකියාවන් කියන්නේ? ඉපදෙනකොටම හැකියාවන් යුක්තයි. කොහෙන්ද එතකොට ඒක හම්බුනේ? අම්මගෙන් හම්බුණාද තාත්තගෙන් හම්බුණාද? අම්මා තාත්තගෙන්වත් නෙවෙයි තමන් ගේන දෙයක්. සමහරට හොඳ දැන් අපි හිතනවා ඔය ඥාන වෙන්න ඇති කියලා. එහෙමත් නෑ. සමහරට හොඳ ඉගෙනගත්තු උගත් අයගේ මන්දබුද්ධික දරුවෝ ඉන්න පුළුවන්. සමහරට ඊටමත් නූගත් දෙමව්පියන් ඊටමත් හොඳ උගත් දරුවෝ ඉන්න පුළුවන්. එතකොට ඥාන කියන එක බොරු වෙනවනේ. හැබැයි සසර දියුණු කරපු ප්‍රඥාව දියුණු කරපු ඇත්තෝ ඊළඟට උපදිනකොට ඒ ප්‍රඥාවන්තභාවයත් එක්ක උපදින අපේ බුදුහාමුදුරෝ සාරාසංකේය කල්පලක්ෂයක් තිස්සේ ප්‍රඥා පාරමිතාව පිරුවා. එතකොට උන්වහන්සේ සම්මා සතිය දියුණු කළා. අපි සසරට මේ හිත සතිය දියුණු කරාම ඒක අපි දිගටම එනවා. ඊළඟ එක තමයි විරී ඉන්ද්‍රිය. වීරියත් ඉන්ද්‍රියක්. එතකොට මේ වීරියට විරුද්ධව යන එක තමයි කුසීතකම. කියන්නේ කම්මැලිකම. සම්මා සතිය වඩන්නත් එතකොට ශ්‍රද්ධාව ඇති වුණත් ඒ වැඩ කරන්නත් හැම දෙයකටම වීරිය ඕනි. වීරිය පාරමිතාවක් බවටත් පත් වෙනවා. දස පාරමිතා අතර ඔබ දන්නවා වීරිය පාරමිතාවක්. ඒකත් දියුණු කරන්න. මොනවාටද වීරිය කරන්නේ? අපේ හිතේ පින්වත්නි නිතරම පවට බරයි කොහොම කරා. මේක තමයි ස්වභාවය. එතකොට ඔබ දන්නවා ඔබේ හිතේ යම් කිසි හිටපු ගමන් කුසල් සිතුත් පහළ වෙනවා. හොඳ සිත් පහළ වෙනවනේ. එතකොට හොඳ සිත් පහළ වුණාම ඒකනම් මැකෙන්න දෙන්නේ නැතුව දිගටම තියාගන්න ඕනේ. ඔන්න ඒක රැක ගන්න ඕනි. ඉපදිච්ච කුසල් සිත් තියෙනවා හොඳ හිතවිලි තියෙනවා නම් ආදරය, මෛත්‍රිය, කරුණාව, දයාව, අනුකම්පාව කොච්චර හොඳ සිතුවිලිද. ඒවා හොඳට රැකගෙන තවත් ඉදිරියට පවත්වාගෙන යන්න ඕනි කියලා හිතන්න ඕනි. ඒ වගේම ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, තරහ, එද කේන්ති අනේවා. ඒව නරක ඒවා. ඒව තියෙනවා නම් තියෙනව දන්නවා මගේ ළඟ ලෝභකම තියෙනවා. මගේ ළඟ ඊර්ෂ්‍යාව තියෙනවා. ආපෝ ඒක නැති කරන්න ඕනි. ඒව නැති කරන්නම උත්සාහ කරන්නට ඕන. ඒතර දැන් තියෙන ඒවා හොඳ දේවල් රැකගෙන යනවා. නරක දේවල් යටපත් කරන්න උත්සාහ කරනවා. ඒකත් වීරිය කරන්න ඕන. උත්සාහයෙන් කරන්න ඕනි. නැත්තම් බෑ. සමහර තියෙනවා නරක ඒවා ඇති වෙන්න පුළුවන්. දැනට නෑ. හැබැයි අර කියන්නේ අර බෝලයක් වතුර යට උබාගෙන ඉන්නකොට තියෙන අතහැරිච්ච උඩ එනවා. ඒ වගේ නරක දේවල් මතුවලා එන්න පුළුවන්. ඇති නොවෙන්න වග බලා ගන්න ඕනේ. මං නම් තරහ නම් දැන් නෑ. තරහ ගන්නම හොඳ නෑ. කොහොමත් ඇති වෙන්න දෙන්න හොඳ නෑ. එහෙම යටපත් කරන්න උත්සාහ කරනවා. ඊළඟට සමහර දේවල් අපි ළඟ නෑ. ඒ කියන්නේ හොඳ දේවල් නෑ. එහෙනම් නැතිව ඇති කරගන්න උත්සාහ කරන්නට ඕනේ. මට මේ කේන්ති යන වැඩි ඉවසීම කියන එක නෑනේ. එහෙනම් ඉවසීම ඇති කරගන්නම ඕනේ. හිතනවා. මට දාන චේතනාවක් පහළ වෙන්නෙම නෑනේ. එහෙනම් දෙන්න හිතනවා. එහෙනම් දීම පුරුදු කරගන්න. ඔන්න උත්සාහවත් වෙනවා. මට සිල් රකින්න හිතෙන්නෙම නෑ. කොහොම හරි මං සිල් රකින්නමයි. මං භාවනා කරනවාමයි. ඔන්න දැඩි වීරියක් ඇති කරගන්න උත්සාහයක් ඇති කරගන්න. දිවස් තියනවා කියලා කියන්නේ ඉතින් ඒවා එයා හිතනවා. දැන් අද වහීද දන්නේ නැහැ. වැඩ කරන්න පුළුවන් වහී කියලා වැඩ කරන්නේ. බඩගිනි කියලා එක එක දේවල් හිතලා කොහොම හරි
වැඩ මග අරින නිසා තමයි දිවස් තින කියන්නේ. දැන් දිව්‍යමය ඇස් නෙමෙයි කම්මැලියන්ට කොහෙන්ද දිව්‍යමය ඇස්. ඉතින් ඒ වගේම තමයි අර ඉන්ද්‍රිය අතර සද්ධා ඉන්ද්‍රිය තිබුණා, සති ඉන්ද්‍රිය තිබුණා, ඊළඟට විරි ඉන්ද්‍රිය, ඊළඟට සමාධි ඉන්ද්‍රිය. පින්වත්නි සමාධිය කියන්නේ ඉන්ද්‍රියක්. සමාධිය කියන්නේ සිතේ එකඟභාවය. එතකොට ඕකම ඔබට මතක ඇති අපි සම්මා සමාධි කියලා කිව්වනේ. හිතේ තියෙන එකඟතාවය. මේ එකඟතාවය අපේ ඇති වෙන්නේ කොහොමද? මේ සමාධිය කියන එක හිතේ එකඟතාවය හරි වටිනවා. අද මම දකිනවා මේ හිත සමාධිය නැති වුණා කියන්නේ විසිරීලා යනවා. හිත එහෙම දුවනවා දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයන්. පන්දනං චපලං චිත්තං. මේ හිත සැලෙනවා. දුර ගමන් යනවා. හරියට වතුරෙන් උඩට ගත්ත මාළුවෙක් වගේ. වතුරෙන් උඩට ගත්ත මාළුවා මොකද වෙන්නේ? එක විදිහකට ඉන්නේ. එහෙ මේ දඟලනවා, එහෙ පෙරලනවා, මෙහෙ පෙරලනවා. හිතත් ඒ වගේ සමහර වෙලාවට. හරියට කුළු හරකෙක් වගේ කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. කුළු හරක කියන්නේ කැලේ ඉන්න වල් හරකෙක්. වල් හරකෙක් ගෙනෙල්ලා ගහක ගැට ගැහුවොත් ඌ මොකද කරන්නේ? ඌ දඟලනවා. කඩාගෙන යන්නම දඟලනවා. හැබැයි ගැට ගහලම තිව්වම ඌ දඟලලා හෙම්බත් වෙලා අවසානයේ ඔහේ ඉන්න ඌ දැනගන්නවා අනේ දැඟලුවාට වැඩක් නෑ. කොහේවත් යන්න බෑ මේ කඹ කඩාගෙන. ඇයි බැඳලා තියෙන්නේ? අල්ලලා ගැට ගහලා තියෙන්නේ. ඊට පස්සේ ඌතර නිකන් හරකෙක් වගේ හුරු වෙන ඔහේ ඉන්නවා. අපෙත් හිත මේ දඟලලා කඩාගෙන යන්න හදනකොට අපි සම්මා සමාධිය තුලින් සමාධිය ඇති කරගන්න මේ ගැට ගහලා තියාගන්න ඕනේ. යන්න දෙන්න හොඳ නැහැ එහෙම. දැන් අද මේ සමාජයේ මේ දුවල පුතාලා අද අපේ අම්මලා තාත්තලා දරුවන්ට දැන් මේකත් හිතන්නට ඕනේ. මේ ඔළුවට ඔරොත්තු දෙන තරම් සමහර දේවල් දෙන්නට ඕනේ. සමහර ඇත්තෝ මගේ ළඟටත් ඇවිල්ලා කතා බහ කරලත් තියෙනවා. සමහරලාට ඔබ මානසික වෛද්‍යවරු ළඟට ගොඩාක් අද වෙනකොට යනවා. දරුවන්ට සමහරලාට මේ සමාධිය නැතුව එක එක දේවල් ඔළුවට දාලා දරා ගන්න බෑ. අපි කියන්නේ ඊට පස්සේ මානසික රෝගීන් බවට පත් වෙනවා. මේ පහුගිය දවසකත් එක අම්මා කෙනෙක් ආවා. ඒ සාමාන්‍ය පෙළ කරන්න විභාගේ ලං වෙලා. ඒ අම්මට ඕනි වුණා දුවට ඉතින් A10ක්ම අරන් දෙන්න. ඉතින් අම්මා මොකද කරන්නේ? උදේ ඉඳලා කෑ ගහනවා. දුවට කෑ ගහනවා, පන්ති යවනවා, ගුරුවරු ගෙනල්ලා උගන්වනවා. පුදුම තරම් වදයක් දුන්න දුවට. හොඳට. ඇයි? හොඳට ප්‍රතිඵල ගන්න ඕනි. හොඳ ඉස්කෝලකට යන්න නම් අනිත් අයට පේන්න, සමාජය අනිත් අයට පේන්න හොඳට ප්‍රතිඵල ගන්න ඕනි. ඉතින් ආයික ආදරෙන් කියලා කරනවා නම් කමක් නෑ. වදයක් වුණා. අවසානයේ විභාගෙට මාස කීපයක් තියලා දුවට පිස්සු හැදුනා. අපේ වචනෙන් කියනවා මානසික රෝගියෙක් වුණා. දැන් අම්මට A10ක් නෑ. දුවට A10ක් තියා දැන් රෝගියෙක් වෙලා ප්‍රතිකාර කරන අඩුම ගානේ යන්තම් හරි හොඳට විභාගේ පාස් වෙලා ඒ ඉහළට යන්න තිබුණ අවස්ථාව අහිමි කරගෙන දැන් අඬනවා අම්මා දුක් වෙලා. ඒ වගේ කතන්දර ගොඩාක් අපිට තියෙනවා. ඇයි සමහරලාට දෙන පීඩනේ දරා ගන්න බෑ. ඒ නිසා මේ සමාධිය කියන එක, චිත්ත සමාධිය කියන එක පොඩි කාලේ ඉඳලා පුරුදු කරන්න ඕනේ. කොහොමද පුරුදු කරන්නේ? අඩුම ගානේ දරුවෙකුට වාඩි වෙලා ඉන්න එක් කරගෙන යන්නේ. අම්මා කෙනෙක් දරුවේ බණ ගෙදරක එක්ක යනවද කියන්නකො. ඔයා ගෙදර ඉන්න කොහොම වොක්ස් කරන්නකො. ගෙදර තියලා යනවා ඒගොල්ලෝ. ආච්චිලා ටික විතරයි බණ අහන්න යන්නේ. අඩුම ගානේ පැයක්, අඩුම ගානේ අපේ හාමුදුරු ධර්ම දේශනා කරනකම් ළඟට වෙලා ඒ බණ ටික අහගෙන ඉන්න හුරු කරලා නේ අපි. එතකොට රැස්වීමකට ගිහිල්ලා සමහරට පැයක් එක විදිහකට වාඩි වෙලා ඉන්න දරුවන්ට හුරු කරලා නේ, සමාධිය හුරු කරලා නේ. අඩුම ගානේ මේ කායික සමාධිය මං කියන්නේ මේ නිවන් දකින්නත් ඕනි. ඒ සත්‍තිස් බෝධිපාර්ශික ධර්ම අතරට එතෙන්ට යන්න ඉස්සෙල්ලා අපි මූලික ටික අපි ඒව හුරු කරත්
ඒක පුරුදු කරන්නට ඕනේ. චූටි කාලේ ඉඳලා පුරුදු කරාම ඒත්තන්ට දරා ගැනීම කියන එක ඇති වෙනවා. එතකොට ඒ සම්මා සමාධිය ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ නම් ඒක තව ප්‍රගුණ කරලා නිර්වාණ මාර්ගයේ ගමන් කරන්නට අවශ්‍ය කරන ප්‍රතිපදාවට ගමන් කරනකොට ඒක ඒ බෝධිපාක්ෂික ධර්ම අතර ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙනවා. ඊළඟ එක තමයි පඤ්ඤා ඉන්ද්‍රිය. පඤ්ඤා ඉන්ද්‍රිය කියන එක තමයි වැදගත්ම එක. කතාවට කියනවා කැලේ රජා සිංහයා කියලා. කවුරුත් රජකම දීලා නැහැ. අර සත්තුන්ගේ නායකයා සිංහයානේ. ඒ වගේ මේ ඉන්ද්‍රියයන් සද්ධා, සති, සමාධි, විරිය කියන මේ ඉන්ද්‍රියන් වලට ලොක්ක තමයි පඤ්ඤා ඉන්ද්‍රිය. එතකොට මේ පඤ්ඤා ඉන්ද්‍රිය තුලින් ප්‍රඥාව තුලින් පුළුවන් අර ඔක්කොම පාලනය කරන්න හසුරවන්න පුළුවන්. ඒකට ඕනන්නේ බුදුහාමුදුරු පෙන්නනවා මේක පඤ්ඤා ඉන්ද්‍රිය එන්නේ චතුරාර්ය සත්‍ය තුලින්. එතකොට චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රගුණ කරාම දුක ඔබ දන්නවා චතුරාර්ය සත්‍ය කොහොම දුක තියෙනවා. ඒකට හේතුව දන්නවා. ඒ නැති කරන්න පුළුවන් එහෙනම් නිවන ගැන දන්නවා. ඒකට මාර්ගයක් තියෙනවා. මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධය ලබා ගත්තම මේ ප්‍රඥා ඉන්ද්‍රිය වර්ධනය කරගත්තම අපට ඔන්න නිවන් මාර්ගයේ පාර හැදෙනවා. ඊට මෙහා අර මං කිව්වේ කිං සච්ච ගවේසී කිං කුසල ගවේසී සත්‍ය කුමක්ද කුසලයේ කුමක්ද කියලා මේව පිළිබඳ එකින් එක විමසමින් සොයමින් යනකොට ඔන්න අපේ ජීවිතය ප්‍රඥාව කරා ළඟා වෙනවා. මේ ප්‍රඥාව කියන එකත් ඉබේ පහළ වෙන දෙයක් නෙවෙයි. ප්‍රඥාව කියන එක සසර පුරුදු කරපු ප්‍රඥාව අපිත් එක්ක එනවා. ඒක තව වැඩි දියුණු කරන්න පුළුවන්. කොහොමද වැඩි දියුණු කරන්නේ? එතකොට ඉතින් ඔය ටෙලිනාට්‍ය වලින් නෙමෙයි, චිත්‍රපටි වලින් නෙමෙයි, ඕපදූප කියලා නෙමෙයි. කිං සච්ච ගවේසී සත්‍ය කුමක්ද? කිං කුසල ගවේසී කුසලයේ කුමක්ද? එතකොට ඒ අනුව විමසීමෙන් ධර්මයේ පිළිබඳ විමසන, ධර්මයේ පිළිබඳව හදාරන, බණ අහන, බණ කියන, බණ ලියන. එතකොට ඒ ධර්මයේ පිළිබඳව විචාර බුද්ධියෙන් කටයුතු කරන ඇත්තෝ ඔන්න ප්‍රඥාව වර්ධනය කරගන්නවා. එතකොට එහෙම වර්ධනය කරගත්තම ඒක පින්වත්නි මෙලවටත් ප්‍රඥා අපි කියන්නේ ප්‍රඥාවන්තයෝ කියලා නුවණ වර්ධනය කරගන්නවා. එතකොට ඔක බෝධිපාර්ශික ධර්ම අතරට එනකොට මොකද වෙන්නේ? මේක ඉන්ද්‍රියක් බවට පත් වෙනවා. ඉන්ද්‍රිය ධර්මයක්. මේ තුලින් පුළුවන්කම ලැබෙනවා අපට අපේ මේ හැම එක මේ පංච ඉන්ද්‍රියයන් තුලින්ම අවසාන ප්‍රතිඵලය මොකද? නිවන. එහෙනම් මේ නිවන කරා යනකොට දැන් මේ ඉන්ද්‍රිය ධර්ම වර්ධනය කරගෙන යනකොට එකින් එක අපට ඒකේ අහු වෙනවා තල හතරක්. මම මුලිනුත් මතක් කළා. ඒ පළවෙනි එක තමයි සෝවාන් කියලා කියන්නේ. මේ සෝවාන් කියලා කියන්නේ මොකද්ද? සෝතාපන්න කියලා කියනවා. සෝතාපන්න. සැඩ පහරට හසු වුණා. ගම් වතුර කාලේ දන්නවනේ අහු වුණාම ගහගෙන යනවා ආයේ. මොන කුණු රොඩු මේ ගහගෙන යනවනේ ලොකු කොට ගෙවල් දොරවල් හිටන් ගහගෙන යනවා. එතකොට මේ සැඩ පහරට හසු වුණාම ගහගෙන යනවා කෙලින්ම ඇදගෙන යනවා මුහුද කරාම යනවා. නතර වෙන්නේ. විශාල දිය පහරකට හසු වුණාම නිවනට ඇදගෙන යනවා අපි ඒ වගේම අර මුහුදට ඇදගෙන යනවා වගේම අපිත් මේ ප්‍රවාහයට අහු වුණොත් හරි ධර්ම මාර්ගයට වැටුනොත් අපි පෙළෙන්නෙම නිවනට කරාමයි. ඒ පැත්තටමයි ගමන් කරන්නේ. ධර්මයටමයි නැඹුරු වෙන්නේ. එතකොට සිල්වත් වෙනවා, ගුණවත් වෙනවා, යහපත් වෙනවා, ධර්ම මාර්ගයේම ගමන් කරනවා. සෝවාන්. ඔය සෝවාන් පුජ්‍යලයාගේ තියෙනවා පින්වත්නි අපි ගත්තොත් එහෙම ඒ ඇත්තොත් ඉන්න එක එක වර්ග වෙලා ඇත්තෝ. සාමාන්‍යයෙන් කියන්නේ සෝවාන් වුණාම හත් වතාවක් උපදිනවයි කියලා. හත් වතාවක් උපදිනවයි කියලා කියන්නේ සමහරට හතට වැඩි වෙන්නත් පුළුවන්.
මනුස්ස ලෝකේ උපරිම 7 වතාවයි. දිවි ලෝකෙ ඊට වැඩි වෙන්නත් පුළුවන්. එතකොට තවත් සමහරු ඉන්නවා. ඒ කෝලංකෝල කියලා අහලා ඇති වචනයක්. එතකොට සමහරු ඉන්නවා 7 වතාවක් නෙමෙයි. සමහරු ඉන්නවා එක් වතාවක් විතරක් උපදින ඇත්තොත් ඉන්නවා. සෝවාන් වුණා තව එක් වතාවයි ඉන්නේ. ඒ ඇත්තෝ ඒ ආත්මේ නැත්තම් දිවි ලෝකෙ ඉපදෙලා දිවි ලෝකවල සමහරට උපදින්න පුළුවන් එක එක ආත්මවල. සමහරු ඉන්නවා හරි ලස්සනයි මේ විස්තර බලනකොට එක එක්කෙනාගේ ආසාවන් තියෙනවා පින්වත්නි. හැබැයි අපි කියන්නේ ලෞකික ආසාවන් වගේම ලෝකෝත්තර ආසාවලුත් තියෙනවා. ලෝකෝත්තර ආසාවන් තියෙනවා. ඒ කියන්නේ නිවන් දකින්නත් එක එක ක්‍රම වලට කැමති අය ඉන්නවා. සමහරු හිතනවා දිවි ලෝකවල ටික ඔක්කොම ඉපදිලා චාතුම්ම රාජකීය තාවතින්සය යාමයේ තුසිතය නිම්මාන රති පරිනිම්මිත වසවර්ති කියන මේ දිවි ලෝක වල එකින් එක මේ ඉපදෙනවා ඊට පස්සේ අපි ඉඳලා ඉවරලා ඒකෙන් චුත වෙනවා ඊළඟ දිවි ලෝකයට යනවා ඒකේ ඉඳලා චුත වෙනවා ඒකේ ඊළඟ එකට යනවා ඒකේ ඉඳලා ඒකෙන් ආපහු චුත වෙනවා මේ අවුරුදු ලක්ෂ ගාණක් සමහර වෙලාවට ඉපිදි ගිහිල්ලා ඒ යන්නේ නිකම්ම නෙමෙයි හැබැයි ඒ ඉන්න අතරේ ධර්මයේ ප්‍රගුණ කරනවා සමහරු කියනවා දිවි ලෝකෙ ගිහිල්ලා වැඩක් නැහැ මෙහි විතරයි හොඳ එහෙම නෑ දෙව්ලොවදී ධර්මයේ ප්‍රගුණ කරන්න පුළුවන් දිව්‍ය ලෝකෙ තුලදී ධර්මයේ ප්‍රගුණ කරලා ඒ අතෝ ටිකෙන් ටික කියලා බ්‍රහ්ම ලෝකෙට යනවා බ්‍රහ්ම ලෝකවලත් එකින් එක ඉපදිලා අවසානයේ නිවන් දකින්න ඇත්තොත් ඉන්නවා. එතකොට මේ සත්‍තිස් බෝධි පාර්ශ්වික ධර්ම ප්‍රගුණ කරලා මේ ඉන්ද්‍රිය ධර්මයන් ප්‍රගුණ කරපු ඇත්තෝ සමහරලාට එහෙම යනවා සෝවාන් වෙච්ච ඇත්තෝ. ඊළඟට සකදාගාමි වුණාම අපේ ඔය කෙලෙස් ධර්මයන් ඔක්කොම ප්‍රහීන වෙන්නේ නැහැ. අපි දන්නවා සෝවාන් වෙනකොට ක්ලේශ ධර්ම 3ක් ප්‍රහීන වෙනවා. කාමරාග ව්‍යාපාද කියන දෙක සකදාගාමි වීමේදී තුනී වෙලා යනවායි කියනවා. ටිකක් අඩු වෙනවා. හැබැයි අනාගාමි වුණාම තමයි ඒ ක්ලේශ ධර්ම පහක්ම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඔක්කොම ටික පහක් ඒ කියන්නේ උද්දම් භාගීය සංයෝජන ධර්ම සහ ඕරම් භාගීය සංයෝජන ධර්ම කියලා 10ක් තියෙනවා. ඒ කියන්නේ පහක් මෙල වශයෙන් අපි කියන අනාගාමී වෙනකොට පහක් නැති වෙනවා. රහත් වෙනකොට තමයි දස සංයෝජනෙම තුරන් වෙන්නේ. එතකොට මේ කරා ගමන් කරනකොට අපිට පින්වත්නි පටන් ගන්න වෙන්නේ මේක මහා ගැඹුරු බණක් වගේ හිතෙන්න පුළුවන් මහා ගැඹුරු කාරණා වගේ හිතෙන්න පුළුවන් හැබැයි මෙච්චර ලොකුවට හිතන්න ඕනේ ඔබ පටන් ගමු කොහෙන්ද පටන් ගන්න පන්සිල් වලින් පටන් ගන්න ඔන්න පටන් ගත්ත ඉන්ද්‍රිය ධර්ම පහ එහෙනම් සතියෙන් වැඩ කරනවා ඉස්සලම සද්ධාවෙන් සද්ධා ඉන්ද්‍රිය සද්ධාව ඇති කරගත්තා ඊළඟට සතිය සිහිය ඇති කරගත්තා වීරිය ඇති කරගත්තා සමාධිය ඇති කරගත්තා ප්‍රඥාව ඇති කරගත්තා එතකොට මේ ඉන්ද්‍රිය පහ ටිකෙන් ටික ප්‍රගුණ කරලා ඒවා වර්ධනය කරගෙන ජීවිතේ සිල්වත් වෙලා ගුණවත් වෙලා යහපත් වෙලා කටයුතු කරනකොට තමාටම දැනෙනවා දැන් මං ඉස්සර වගේ නෙවෙයිනේ ඔය කවුරුත් කියන්න ඕනේ තමන්ටම දැනෙනවා මම දැන් සිල් රකින්නවා. මම දැන් භාවනා කරනවා. දැන් එතකොට ඒ තුල Tamanට ඇති වෙනවා ආධ්‍යාත්මික සුවයක්. ඒ සුවය ඒක සල්ලි වලට ගන්න බෑ. ඒක රූප වාහිනියෙන් ගන්න බෑ. ඒක ජංගම දුරකථනයෙන් නැත්නම් YouTube එකෙන් Facebook එකෙන් ඔය කිසි දෙයකින් ගන්න බෑ. එතකොට මේ සුවය ධාර්මික සුවය කියන එක අත්කර ගන්න නම් අපි කරන්න ඕනි මොකද ධර්මයට ලං වෙන්න ඕනි. එහෙම ධර්මයට ලං වෙලා කටයුතු කරනකොට
ඒ ඇති වෙන සුවය දිගින් දිගට ප්‍රගුණ කරනකොට ඒක පාරමිතා ධර්මයක් බවට පත් වෙනවා. මේ පාරමිතා ධර්මයක් බවට පත් වෙලා පාරමිතා ප්‍රගුණ කරගෙන යනකොට අපට සුවයක් ලැබෙනවා මානසික සුවය තුළින්. අපි හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව පින්වත්නි කොහොම හරි මේ සංසාරේ දුක් විඳ නැවත ඉපදි මෙරි යන්න නෙමෙයි කොහොම හරි මේ සසරින් එතර වෙන්න නම් ඒ යන ගමනට මේ ධර්ම දේශනාවත් උපකාරයක් වේවා කියන උතුම් පරමාර්ථය ඇති කරගනිමු. ඉතින් අද දවසේදී මේ වටිනා ධර්ම දේශනාව ඔබට නිවෙස්වල සිට ශ්‍රවණය කරන්නට අසන්නට දැක ගන්නට මේ මහඟු අවස්ථාව උදා කරලා දෙමින් දායකත්වයේ බාරගෙන ක්‍රියා කරන පින්වත් පිරිසක් ඉන්නවා. ගෝනවල උදයමාවතේ පදිංචිව සිට මීට සත් දිනකට පෙර පරලෝ සැපත් ඉංජිනේරු තිලක් ආනන්ද උඩවත්ත මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස ආදරණීය බිරිඳ චන්ද්‍රිකා උඩවත්ත මහත්මිය සහ දූදරු නේද හිත මිත්‍රාදීන් ඇතුළු පවුලේ සියලු දෙනා විසින් අරමුණු හැටියට සඳහන් කොට තිබෙනවා. මීට වසර 67ක් පමණ ආයු වළඳා 2021 ජූනි මාස 7 වෙනි දින මීට දින 7කට පෙර කොවිඩ් රෝගයේ වැළඳී අපාතරින් වියෝ වූ ඉංජිනේරු තිලක් ආනන්ද උඩවත්ත මහත්මයාට පින් අනුමෝදන් කිරීමටත් සංසාරගත සියලුම ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමටත් සුජීවත්ව සිටින පවුලේ සැමට සෙත් ප්‍රාර්ථනා කිරීම සියලුම දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතරෙම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොරෝනා වසංගතය ඉක්මනින්ම දුරු වී සියලුම රටවාසීන්ට ලෝකවාසීන්ට තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොරෝනා රෝගයෙන් මිය පරලෝකියා වූ ලංකාව වාසී ලෝක වාසී සියලු දෙනාට පින් අනුමෝදන් කිරීමට මිය පරලෝකියා වූ වීරෝදාර රණවිරුවන් ඇතුළු මිය ගියා වූ හැම දෙනාට පින් අනුමෝදන් කිරීමටත් දේශකයන්න් වහන්සේටත් ආශිර්වාද කරන අතරම දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති මාලිගාවේ ලස්සජී නායක හාමුදුරන් වහන්සේ වර ප්‍රමුඛ දිදුල මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ පින්වත් ඒ හැම දෙනාටත් නිවෙස්වල සිට ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූ ඔබ හැම දෙනාටත් ලංකා වාසී ලෝක වාසී සියලු සත්‍යයන්ටම නිදුක් නිරෝගී චිර ජීවනයේ ප්‍රාර්ථනා කරන අතරම හැම දිනාටම ඉක්මන් භවයකදී මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියන උතුම් පරමාර්ථයෙන් යුක්තව දායකත්වයේ දරමින් ලෝකයාට මේ වටිනා ධර්ම දානමය පින්කම සිදු කරන්නට යෙදුනා ඒ පින්වත් පිරිස. ඉතින් අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කොට රැස් කරගත්තා වූ පින් අපි දෙවියන්ට අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වූ දෙවියෝ අපිව ආරක්ෂා කරත්තා. දෙවියන්ගේ දේවල්ම බැලම රැකවරණ ආරක්ෂාව අප වෙත ලැබේවා. දෙවියනුත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවෙනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අප හැමදෙනා නමින්ම මිය ගියා වූ සිළු ඥාතීන්ටත් මේ පින් අත් වේවා. මේ පින් අනුමෝදන් වූ ඥාතීනුත් සුඛී සුවපත් භාවයට පත් වේවා. ඔවුනුත් ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවෙනින් සැනසේවා කියා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්ම දේශනාව ශ්‍රවණය කළා වූ ඔබ හැම දෙනාටත් අපේ ආදරණීය දෙමව්පියෝ අපට යහමඟ කියා දුන් ගුරුවරු සහෝදර සහෝදරියන් දුවා දරුවන් ආදී හැම දෙනාටම මේ පින් අත් වේවා. ඔබ කරන කියන රැකී ආරක්ෂාදී කටයුතු වෙලෙහෙළ දාම් කටයුතු ගොවිතැන්පත් කටයුතු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සියලු යහපත් කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. යහපත් වූ සිතන සිතුමන් පතන පැතුමන් නිටු වාසනාවන්ත ජීවිතයක කෙලවර සංසාර දුකින් අත් මිදී නිවෙනින් සැනසෙන්නට මේ පින්කමත් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්ති ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදාති.